උදෑසනක් ආදරණීය දවසක්. ඉතින් නැවතත් අපි ආදරණීය ජීවිතයේ වැඩසටහනේ දෙවන විශේෂාංගයෙන් ඔබ මුණ ගැහෙන්නේ. අපේ ජීවිතේ කොයිම වෙලාවක හරි මොනියම් හෝ ලෙඩක් හැදිලා තියෙනවද? ඕනම කෙනෙක්ට ජීවිතේ පුංචි හරි ලෙඩක් හැදෙනවනේ. ඉතින් අපිට මොන සැප සම්පත් තිබ්බත් නිරෝගීකම කියන දේ තමයි අපිට වටිනාම කියන සැපත නේද? ඉතින් අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා මේ නිරෝගීකම පිළිබඳව. විශේෂයෙන්ම ඔබට ඇතිවිය හැකි ලෙඩකදී පරීක්ෂණ කරලා කොහොමද මේ ලෙඩේ හොයාගන්නේ? ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විශේෂ පරීක්ෂණයක් පිළිබඳව. අපි කතා කරනවා කොලොනොස්කෝපි පරීක්ෂණය පිළිබඳව. විශේෂයෙන්ම මේ බඩවැල් ආශ්‍රිතව ඇතිවන රෝග මොනවද කියන කාරණේ අපිට මේ පරීක්ෂණය මගින් හොයාගන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දක්ෂිත වික්‍රමසිංහ වෛද්‍යතුමන් සමග ආයුබෝවන් සුබ උදෑසනක් ඔබතුමන්ට. වෛද්‍යතුමනි, අපි දැන් අද කතා කරන්නේ මේ බඩවැල් රෝග හඳුනා ගැනීමට මේ කොලොනොස්කෝපි කියන පරීක්ෂණය සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණේ. දැන් අපි ඕන කෙනෙක් දන්නවනේ බඩවැල් කිව්වහම අපි හැමෝගෙම කුඩා බඩවැල, මහ බඩවැල ආදී වශයෙන් බඩවැල් තියෙනවා. අපි මුලින්ම කතා කරමු මේ මහ බඩවැල කියන්නේ මොකක්ද? හරි. මහ බඩවැල කියන්නේ ඇත්තටම ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන කොටස. ආහාර ජීර්ණ පද්ධතියේ එක් අවශ්‍යතාවය අනුව හැඩගැහිච්ච අවයව කිහිපයක් තිබෙනවා. ඒකේ අවසාන කොටස තමයි මහ බඩවැල කියන්නේ. එතකොට කුඩා බඩවැලේ සිට ගුද මාර්ගය දක්වා තිබෙන කොටස. මේ මහ බඩවැලත් අපි කොටස් කීපයකට බෙදනවා. ඒ එකිනෙකේ තිබෙන පිහිටීම අනුව يعني ආරෝහණ, තීරයක්, අවරෝහණ, සිග්මොයිඩ් වගේ මහ බඩවැල් කොටස්. ඒ වගේම රෙක්ටම් කියන කොටස සහ එතනින් එහාට ගුද මාර්ගය. මේක තමයි මහ බඩවැල කියන එකේ ව්‍යුහය. එතකොට ඒකෙන් ඊට අමතරව කෙරෙන කාර්යයන් ටිකක් තියෙනවා. මහ බඩවැලට ඇතුල් වෙන්නේ කුඩා බඩවැලෙන් ජීර්ණය වෙලා පෝෂක අවශෝෂණය කරගත්ත ආහාර ද්‍රව්‍ය. මහ බඩවැලේ කරන ප්‍රධානම කාර්යය තමයි ඒකේ තිබෙන ජලය ආපහු අවශෝෂණය කරන එක. මහ බඩවැලට ගොඩක් වෙලාවට එන්නේ පෝෂක සාමාන්‍යයෙන් ද්‍රව නැත්තම් ඝන සහ ද්‍රව අතර තිබෙන ආකාරයක ආහාර ද්‍රව්‍ය. ඒ කියන්නේ ඝන ආහාර ද්‍රව්‍ය ඝනත් නෙමෙයි ද්‍රවත් නෙමෙයි. බඩවැලෙන් ජීර්ණය වෙලා එන්නේ. ඔව්, ඒක ඇත්තටම මේ ආහාර ජීර්ණය පටන් ගන්න ඊට ගොඩක් උඩින්. ආමාශය කියන හරිය. අපි ගන්න ආහාර පාන ඔක්කොම ආමාශයෙන් පිටතට යන්නේ. ඒක ආමාශයෙන් කුඩා බඩවැලට ඇතුල් වෙන්නේ ද්‍රව හැටියට. මොකද ඒකට ආමාශයේ තියෙන අම්ල අනිත් ආහාර ජීර්ණයට අවශ්‍ය එන්සයිම ආවට පස්සේ ආමාශයෙන් පිට වෙන ඔක්කොම ද්‍රව හැටියට යන්නේ. ඇත්තටම ලීටර් අපි සාමාන්‍යයෙන් දවසකට කෑම පරිමාව ගත්තොත් ලීටරයක් විතර ගත්තට ආමාශයෙන් එළියට යනවා ලීටර් 9ක් විතර. ඒක ද්‍රවයක් හැටියට යන්නේ. ඒ ද්‍රවය ක්‍රමක්‍රමයෙන් ඒකේ ජලය සහ අනික් පෝෂක අවශෝෂණය වෙනවා. ඒතර කුඩා බඩවැලෙන් එළියට මහ බඩවැලට ඇතුල් වෙන ප්‍රමාණය ඇත්තටම ලීටර 1.5ක් දෙකක් වගේ ප්‍රමාණයක්. ඔය ලීටර 1.5න් අපි මල පහ හැටියට පිට කරන ඝන ද්‍රව්‍ය වලට පත් වෙන්න නම් ඉතිරි ජල ප්‍රමාණය අවශෝෂණය වෙන්න ඕනේ. ඕක තමයි මහ බඩවැලේ ප්‍රධානම කාර්යය. ඊට අමතරව මල පහ පිට කිරීමට කලින් తాවකාලිකව රඳවා ගැනීමත් වෙන්නේ මහ බඩවැලේ කොටසක. දැන් ඔය මහ බඩවැලේ තිබෙන ගැටලු හඳුනා ගන්න තමයි අපි කොලොනොස්කෝපි කියන පරීක්ෂණය කරන්නේ. ඔව්, ඉතින් අපි කතා කරමු වෛද්‍යතුමනි මේ කොලොනොස්කෝපි කිව්වහම ගොඩක් අය බය වෙනවා නේද මේ පරීක්ෂණය කරන්න කිව්වහම. හැබැයි ඒකට මම හිතන්නේ බිය විය යුතු කාරණයක් නැහැ. අපි මේ පරීක්ෂණය මොකක්ද කියලා මුලින්ම හඳුනගමු. හරි. කොලොනොස්කෝපි කියන්නේ එන්ඩොස්කෝපි වර්ගයේ පරීක්ෂණයක්. එන්ඩොස්කෝපි කියන්නේ එන්ඩෝ එහෙම නැත්නම් ඇතුළත, ස්කෝපි කියන්නේ පරීක්ෂා කිරීම, හරි නිරීක්ෂණය කිරීම. ඒතර එන්ඩොස්කෝපි එකකින් කරන්නේ ශරීරයේ තියෙන අවයවයක ඇතුළත නිරීක්ෂණය කිරීම. ඒතර කොලොනොස්කෝපි කියන පරීක්ෂණය නමින් කියන වගේ කෝලොන් කියන්නේ මහ බඩවැල ඇතුළත නිරීක්ෂණය කරන පරීක්ෂණයක්. ඒතර නිරීක්ෂණය කරන්නේ කොහොමද? ඒකට කොලොනොස්කෝපි කියන උපකරණය තියෙනවා. දැන් භාවිත වෙන උපකරණවල තියෙන්නේ කැමරාවක්. ඉස්සර තිබ්බා කාචයක් විතරක් තිබ්බ උපකරණ. දැන් ඒක පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට මේ කොලොනොස්කෝපි කියන උපකරණේ කැමරා මාර්ගයෙන් අපිට මහ බඩවැලේ ඇතුලේ පින්තූර එහෙම නැත්නම් වීඩියෝවක් ගන්න පුළුවන් පරීක්ෂණය කරන අතරතුර. දැන් මහ බඩවැලේ අපි මහ බඩවැල නලයක් කියලා
කිව්වොත් ඒකේ ඇතුළත තියෙන ස්තරයෙන් තමයි මහ බඩවැලේ තිබෙන රෝග වැඩි ප්‍රමාණයක් පටන් ගන්න. බොහොම කලාතුරකින් අනික් ස්තරවලින් රෝග ඇති වෙන්න පුළුවන්. හැබැයි වැඩි හරියක් පටන් ගන්නෙ ඇතුළත ස්තරයෙන්. ඒතර ඇතුළත ස්තරයේ තියෙන ප්‍රශ්නයක් නම් අපි කැමරාවක් මගින් මහ බඩවැලේ ඇතුළත නිරීක්ෂණය කරොත් මේ ප්‍රශ්න අපිට අඳුර ගන්න පුළුවන්. සමහර විට ප්‍රශ්න තහවුරු කරගන්න පුළුවන්, සමහර විට ප්‍රශ්න ඇති වෙන්න කලින් අඳුර ගන්න පුළුවන්, සමහර විට ප්‍රතිකාර කරන්නත් පුළුවන්. දැන් මේ පරීක්ෂණයේදී අපි කරන්නේ කැමරාවක් ඇතුළු කරනවා. දැන් ගුද මාර්ගයේ ඔස්සේ ක්‍රමක්‍රමයෙන් මහ බඩවැල දිගේ ඒක ඉහළට යනවා. ඒ යනකොට අපිට අසාමාන්‍යතාවයක් තිබ්බොත් ඒක ඇහෙන් බලලා අඳුර ගන්න පුළුවන්, තහවුරු කරන්න තව පරීක්ෂණ කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. කොලොනොස්කෝපි පරීක්ෂණය කියන්නේ ඔන්න ඕක. කැමරාවක් ආධාරයෙන් මහ බඩවැලේ ඇතුළත නිරීක්ෂණය කරන එක. දැන් අර මම කලිනුත් සඳහන් කරා වගේ වෛද්‍යතුමනි දැන් මේ මහ බඩවැල ඇතුළට කැමරාවක් දානවා කියද්දී අපේ රෝගීන් බියටපත් වෙනවා. මේ කටයුත්තේදී නිර්වින්දන කටයුත්තක් සිද්ධ කරනවද නැත්නම් කොහොමද මේ කටයුත්ත සිද්ධ කරන්නේ? කොලොනොස්කෝපි කියන පරීක්ෂණය සාමාන්‍යයෙන් ලෝකයේ හැමතැනම කෙරෙන්නේ බෙහෙත් ලබා දීලා නිදිමත තත්වයක් ඇති කළා. නිර්වින්දනය කියන්නේ සිහි නැති කිරීමක් සම්පූර්ණයෙන් කෙරෙන්නේ නැහැ. සමහර තැන්වල කරන්න අවශ්‍යතාවය අනුව අපිට කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කරන විදිය තමයි නිදිමත වෙන්න අපි බෙහෙතක් දෙනවා. සහ වේදනාව අඩු වෙන්න බෙහෙතක් දෙනවා. ඒ කියන්නේ වේදනාව ඇති වෙන්න කලින් අපි බෙහෙතක් දෙනවා. දැන් ඔය දෙකත් එක්ක පරීක්ෂණයේ ගොඩක් වෙලාවට පටන් ගන්නකොටම ඒ රෝගියා නිදාගෙන තියෙන්නේ. එතකොට ඇත්තටම පරීක්ෂණය කෙරුණා කියලා සමහරලාට දන්නෙත් නැහැ. ඒ කියන්නේ වේදනාවක් ඇති වෙයි කියලා හරි ඒක ගැන බය වෙන්න ඕනේ නැහැ ඒකින්ද. ඒ දැන් අපි අනික් විදි එන්ඩොස්කෝපි ගත්තොත් ගොඩක් වෙලාවට අපි ඉහළ ආහාර මාර්ගය පරීක්ෂා කරන්න කරන එන්ඩොස්කෝපි වලදී අපි ගොඩක් වෙලාවට නිදිමත වෙන්න බෙහෙතක් ලබා දෙන්නේ නැහැ. ඒ පරීක්ෂණ ඇත්තටම රෝගියා දන්නවා. දැන් පරීක්ෂණය කරනවා, දැන් කැමරාව යනවා. ඒක දන්නවා. කොලොනොස්කෝපි ඇත්තටම ඊට වඩා වැඩි වෙලාවක් ගියපු පරීක්ෂණයක් වුණාට ඒකෙදි ඒ වගේ දැනීමක්, වේදනාවක් වටේ මොකද්ද මේ පරීක්ෂණයේදී වෙන්නේ කියන එක බොහෝ විට රෝගියා දන්නේ නැහැ. මොකද නිදිමත වෙන්න බෙහෙතක් දීලා තියෙන්නේ සහ වේදනාව ඇති නොවෙන්න බෙහෙතක් දීලා තියෙන්නේ. ඔව් වෛද්‍යතුමා සඳහන් කරා වගේ ඔබට මේ පරීක්ෂණය කරන්න කියලා තියෙනවා නම් මේ වෙද්දි එහෙනම් බය වෙන්න ඕනේ නැහැ. මේ පරීක්ෂණයට ඔබ නොබියව මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබතුමා සඳහන් කරා කලින් මේ මහ බඩවැල ඇතුලේ තියෙන විශේෂතා හඳුනා ගන්න පුළුවන් කියලා මේ පරීක්ෂණය තුලින්. දැන් මොන වගේ රෝග ලක්ෂණද තියෙන්නේ මේ මහ බඩවැල ආශ්‍රිතව මොන වගේ රෝගද හට ගන්න පුළුවන්? හරි. මහ බඩවැල ආශ්‍රිත ඇති වෙන්න පුළුවන් රෝග ගණනාවක් තියෙනවා. අපි බෙදුවොත් ඒවා පිළිකාමය සහ පිළිකාමය නොවන කියලා තමයි ලේසියෙන්ම බෙදන්න පුළුවන්. එතකොට අපි කොලොනොස්කෝපි පරීක්ෂණ කරන්න අපි ගත්තොත් රෝගී 1000ක එකකින් වැඩි හරියකට අපි මේ පරීක්ෂණය කරන්නේ එක්ක පිළිකාවක් තියනවද කියලා බලන්න හෝ පිළිකාවට අදාළ දේවල් හොයාගන්න. එතකොට අපි කොලොනොස්කෝපි කරන්න ප්‍රධානම හේතුවක් තමයි අපි රෝගියෙක්ගේ රෝග ලක්ෂණ පිළිකාවක් නිසා ඇතිවෙච්ච දෙයක් කියලා සැක කරනවා. ඒ කියන්නේ සමහර විට ඔබේ මල පහ පිට කිරීමේ රටාවේ වෙනසක් තියෙන්න පුළුවන්. කියන්නේ කලින් දිනපතා මල පහ පිට කරපු කෙනෙක් එකපාරටම දවස් 2කට 3කට සැරයක් මල පහ පිට කරනවා වෙන්න පුළුවන්. ඊටත් වඩා වැඩි කාලාන්තරයක් ඇතුව මල පහ පිට කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම මල පහ පිට කිරීමේදී පිට කරන මල පහවල දෘಢ භාවයේ වෙනසක් තියෙන්න පුළුවන්, හැඩයේ වෙනසක් තියෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තියෙනවා නම් අපිට සැක කරන්න පුළුවන් බඩවැලේ විශේෂයෙන් මහ බඩවැලේ ඇතිවෙච්ච පිළිකාවක් හින්දා මහ බඩවැල හීනි වෙලා මල පහ කිරීමේ රටාවේ වෙනසක් තියෙනවා කියලා. ඕකම අනික් පැත්ත වෙන්න පුළුවන්. මීට කලින් දිනපතා දවසට එකපාරක් වැසිකිලි ගියපු කෙනෙක් එකපාරටම දවසට 3-4 පාරක් යනවා. පිට කරන මල පහ ද්‍රව වගේ වෙලා තියෙනවා නම් බඩ බුරුලට යනවා නම් වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ ඔබේ මල පහ පිට කිරීමේ රටාවේ වෙනසක් තියෙනවා නම් මේක පිළිකාවක් නිසා වෙන්න පුළුවන්. දෙවැනි එක තමයි මල පහ සමග ලේ පිට වෙනවා. ඒ කියන්නේ සමහර විට මල පහ සමග මිශ්‍ර වෙලා ලේ යන්න පුළුවන්. සමහර විට මල පහ කරන වෙලේ වෙනම ලේ යන්න පුළුවන්. හෝ ඒ මල පහ වලට සම්බන්ධතාවක් නැතුව ලේ යනවා කියලා දකින්න පුළුවන්. මේකත් පිළිකාවල දකින්න පුළුවන් රෝග ලක්ෂණ. මේක අර අර්සස් රෝගී තත්ත්වයක්ද නැත්නම්? ඔව්. දැන් වෛද්‍යවරයෙක්ට රෝගියෙක් ඇවිල්ලා
ගුද මාර්ගයෙන් හෝ මල පහ සමග ලේ පිට වෙනවා කිව්වම අපි ඉස්සෙල්ලම අඳුරගන්න ඕන දේ තමයි මේක පිළිකාමය හෝ වඩා දරුණු තත්ත්වයක් හින්දා පිළිකා නොවන දරුණු තත්ත්වයක් හින්දාද නැත්නම් අර්ශස් හෝ තුවාල වගේ ඊතරම් ජීවිත අවදානමක් නැති දෙයක් හින්දාද කියලා. ඒක හඳුරගන්න ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි රෝගියාගේ වයස. සාමාන්‍යයෙන් අපි බැලුවොත් පිළිකාමය තත්ත්වයක් ඇති වෙන්නේ බොහෝ විට තරුණ අයට පිළිකා ඇති වෙනවා. හැබැයි පිළිකා ඇති වෙන බොහෝමයක් වයසින් වැඩි අය. සාමාන්‍යයෙන් අවුරුදු 50කට වඩා වැඩි කෙනෙක් අපිට ඇවිල්ලා කිව්වොත් වැසිකිළියාමේදී ලී පිට වෙනවා, හෝ ගුද මාර්ගයෙන් ලී පිට වෙනවා කියලා. අපි පරීක්ෂා කිරීමේදී අපි අර්ශස් හඳුනාගත්තත් අපි කොලොනොස්කෝපි හෝ වෙනත් එන්ඩොස්කෝපි පරීක්ෂණයක් නිර්දේශ කරනවා. මොකද අර්ශස් වගේ දෙයක් තිබෙද්දිත් පිළිකාවක් තියෙන්න පුළුවන්. අර්ශස් හඳුනාගත්තා කියලා පිළිකාවක් නැහැ කියලා අපිට 100%ක් ශාරීරික පරීක්ෂාවකින් කියන්න බෑ. ඒක හින්දා අපි මේ වගේ පරීක්ෂණයක් කියනවා. වයසෙන් අඩු කෙනෙකුගේ අවුරුදු 30 20 30 කෙනෙක්ගේ ওই වගේ ගැටලුවක් ආවොත් අපි අර්ශස් හඳුනාගත්තොත් අපි ගොඩක් වෙලාවට අර්ශස් වලට ප්‍රතිකාර කරලා ඒ ප්‍රශ්නේ විසඳනවද කියලා බලනවා. ප්‍රතිකාර කරාට පස්සෙත් ප්‍රශ්න දිගටම තියෙනවා නම් ඒ කියන්නේ අර්ශස් නොවෙන්න පුළුවන් මේ ප්‍රශ්නෙට හේතුව. එතකොට අපි වැඩිදුර පරීක්ෂණ කරනවා. ප්‍රධානම මේ වෙන් කර ගැනීමේ ප්‍රධානම එක තමයි වයස. ඊට අමතරව මේ රෝග ලක්ෂණ. සමහර විට කෙනෙක්ට අවුරුදු ගාණක් අර්ශස් තිබිලා එකපාරටම රටාවේ ලේ වැසිකිළියාමේදී ලේ පිටවීමේ හෝ වැසිකිළියාමේ රටාවේ අලුත් වෙනසක් තියෙන්න පුළුවන්. ඒ වගේ අලුත් වෙනසක් දැක්කත් අපි එතකොට වෙනත් දෙයක් ගැන කල්පනා කරලා බලනවා. ඊට අමතරව සමහරුන්ට තමන්ගේ පවුලේ ළඟම ඥාතීන්ගේ මව පියා සහෝදරියෝ සහෝදර සහෝදරියෝ හෝ ළමයින්ගේ පිළිකාවක් තිබුණා වෙන්න පුළුවන්. එතකොටත් විශේෂයෙන්ම ඒ හැදිච්ච කෙනාට අවුරුදු 60ට අඩුවෙන් හැදිලා නම් ඒක මේ පුද්ගලයාටත් අවදානමක් තිබෙන තත්ත්වයක්. ඒ කියන්නේ ජානමය හේතුන් මත බලපානවා. ජානමය හේතුන් බලපානවා. හැබැයි අපි දකින පිළිකාවලින් වැඩි හරියක් ජානමය හේතුන් හින්දා ඇතිවෙච්ච දේවල් නෙමෙයි. ඒක අපි ඇති වෙන හේතු ගැන කතා කරමු. ඒක ඇති වෙන්න හේතු ගණනාවක් තිබෙනවා. ඒකින්ද ජානමය හේතු නිසා පමණක් ඇති වෙන කට්ටියගේ පිළිකා ගොඩක් අඩුයි. ඉතින් අපි දකින වලින් 10%ක්වත් සම්පූර්ණ ජානමය හේතුවක් හින්දා ආරට ගියපු පිළිකාවක් නෙමෙයි. හැබැයි ඒකේ අවදානම වැඩි වෙනවා. මොකද අපි තාම පිළිකා ගැන හැමදේම අඳුරගෙන නැහැ. අපි දන්නේ වයස අවුරුදු 60ට අඩු ඥාතියෙක් හෝ ඥාති කීප දෙනෙක් පිළිකා ඇති වෙලා තිබෙනවා නම් ඒ පුද්ගලයාට පිළිකාවක් ඇති වෙන්නේ මේ අවදානම වැඩි කියලා තමයි. ඒකින්ද අපි පරීක්ෂණ කරලා බලනවා විශේෂයෙන් කොලොනොස්කෝපි පරීක්ෂණය. දැන් මේ වගේ පරීක්ෂණයක් කරද්දී යම්කිසි වයස් සීමාවක් තියනවද? පොඩි දරුවන්ටත් කරන්න අවශ්‍ය වෙනවද? යම්කිසි වයස් සීමාවක් බලපානවද මේ කොලොනොස්කෝපි පරීක්ෂණයට? පරීක්ෂණය අපිට ඕනෑම වයස් සීමාවක කෙනෙක්ට කරන්න පුළුවන්. මම වැඩ කරන්නේ කොළඹ ජාතික රෝහලේ. ජාතික රෝහල කියන්නේ වැඩිහිටි 18න් වැඩි අයට ප්‍රතිකාර කරන ස්ථානයක්. ඒතර අපි සාමාන්‍යයෙන් 18ට අඩු කෙනෙක්ට කරන්නේ. හැබැයි කොළඹ රිජ්වයාරය ළමා රෝහල වගේ තැන්වල කුඩා දරුවන්ටත් කොලොනොස්කෝපි කරනවා. මේ පරීක්ෂණය මේ ආකාරයෙන් කරනවා. භාවිතා කරන උපකරණය ඊට වඩා පොඩි. ඒ වුණාට එකම උපකරණය එකම වගේ උපකරණ භාවිතා කරලා එකම විදියට පරීක්ෂණය කරනවා. ඒකින්ද වයස් සීමාවක් නැහැ. ඒ මේ පැත්තේ අන්තය. කියන්නේ පොඩි ළමයින්ට කරන්න පුළුවන්ද කියන එක. වයසින් වැඩි කෙනෙක්ට කරන්න පුළුවන්ද ඒගොල්ලන්ටත් අපි කරනවා. සමහර වෙලාවට අපි පිළිකා අඳුරගෙන ශල්‍ය කර්ම කරලා තියෙනවා. අවුරුදු 90 95 වගේ වයස් වල අයට. ඒගොල්ලන්ගේත් අපි පිළිකාව හඳුරගන්නේ කොලොනොස්කෝපි පරීක්ෂණයක් කළා. ඒකින්ද කොලොනොස්කෝපි පරීක්ෂණයක් කරන්න වයස් සීමාවක් නැහැ. ඒකට බලපාන වෙනත් දේවල් තිබෙනවා. ඔබේ සාමාන්‍ය සෞඛ්‍යමය තත්ත්වය මොකද? කොලොනොස්කෝපි එකේ සූදානම් වීම ගැන කතා කරනකොට මම කියන්නම් ඒකට අවශ්‍ය දේවල් තියෙනවා. එතකොට ඒකට සූදානම් වීමට සහ පරීක්ෂණයට ඔබේ ශාරීරික සෞඛ්‍ය නිසියාකාරයේ තිබීම වැදගත්. ඒ වගේ දේවල් ඇරෙන්න වයස් සීමාවක් නැහැ. ඔව් අපි වෙලාව බලලා නැවතත් එකතු වෙමු. අපි විශේෂයෙන් මේ වැඩසටහනින් කතා කරන්නේ කොලොනොස්කෝපි පරීක්ෂණය ගැන. ඉතින් දැන් මේ කොලොනොස්කෝපි පරීක්ෂණය කරද්දී බොහෝ විට රෝගියෙක් ඕනම පරීක්ෂණයක් කරද්දී මේ සූදානම් වීමක් සිද්ධ වෙනවා. निराहारව ඉන්න කියනවා මේ වගේ දේවල් ගොඩක් කියනවනේ. දැන් මේ පරීක්ෂණයට කොහොමද රෝගියා සූදානම් වෙන්න ඕනේ? දැන්
මම ඉස්සෙල්ලා කිව්වා වගේ කොලොනොස්කෝපි පරීක්ෂණයේදී අපි කරන්නේ බඩවැලේ අභ්‍යන්තරය නිරීක්ෂණය කරන එක. එතකොට අපි හැමෝම දන්නවා බඩවැල කියන දේ හිස් දෙයක් නෙමෙයි. ආහාර ජීර්ණයේදී ඉතිරි වෙන අතුරුඵල ඔක්කොම බඩවැල ඇතුලේ තියෙන්නේ. එතකොට අපි මහ බඩවැලේ ඇතුළත ස්තරය හරියට නිරීක්ෂණය කරන්න ඕන නම් වැදගත්ම දේ තමයි මහ බඩවැල හිස්ව තිබෙන්න ඕනේ. එතකොට මේක තමයි කොලොනොස්කෝපි පරීක්ෂණයේ සූදානම් වීමට වැදගත්ම දේ. එතකොට ඔබට කොලොනොස්කෝපි පරීක්ෂණයට දිනයක් සහ වේලාවක් ලබා දෙනකොට අපි ඒකට ගන්න ඕනේ ඖෂධ වර්ගයක් තියෙනවා. ඒ පිළිබඳව වෙලාවල් සමගම අපි සඳහන් කරනවා. මොකද මේක එක බෙහෙතක් එක පෙත්තක් ගන්නවා වගේ ටිකක් ඊට වඩා වැඩි වෙලාවක් යන වැඩක්. දැන් මේකෙදි අපි විශේෂයෙන් අපි කරන්නේ බඩ විරේක වෙන්න බෙහෙත් දෙනවා. ඔකට බහුලව භාවිතා කරන ඖෂධය තමයි පොලිඑතිලීන් ග්ලයිකෝල් කියන එක. එහෙම නැත්නම් වෙළඳ නාමය නම් ක්ලීන් ප්‍රෙප්. ඕකේ එන්නේ අපේ සාමාන්‍ය ජීවනි පැකට් එකක් වගේ. බොන්න ඕනෙත් ওই විදියටම. ඒ පැකට් එකේ තියෙන ඒ අන්තර්ගතය වතුර ලීටර 1ක දිය කරලා ඒ ලීටර එක කොලොනොස්කෝපි පරීක්ෂණයේදී පැයක් ඇතුළත බොන්න ඕනේ. පළවෙනි පැයේ ඒ පොලිඑතිලීන් ග්ලයිකෝල් ලීටරයක් ගන්නවා. දෙවෙනි පැය පැහැදිලි දියර. පැහැදිලි දියර කියන්නේ අපි වීදුරුවක් ඇතුළට දැම්මට පස්සේ වීදුරුවේ එහා පැත්තේ තියෙන දෙයක් පේන දියර. විනිවිද පේන්න ඕනේ. කියන්නේ වතුර වෙන්න පුළුවන්, තැඹිලි වෙන්න පුළුවන්, සමහර පළතුරු යුෂ වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. ඒක තමයි පැහැදිලි දියර. එතකොට පළවෙනි පැය පොලිඑතිලීන් ග්ලයිකෝල් පැකට් එකේ ලීටරයක් බොන්න ඕනේ. දෙවෙනි පැය අර වගේ පැහැදිලි දියර බොන්න ඕනේ. තුන්වෙනි පැය ආපහු අර වගේ පොලිඑතිලීන් ග්ලයිකෝල් බොන්න ඕනේ. ඕක ඔබේ කොලොනොස්කෝපි එකට ලබා දීලා තියෙන වෙලාවේ හැටියට සමහර විට ඔබට එක දිගට මේ විදිහට මාරුවෙන් මාරුවට ඒ ඖෂධය ගන්න කියන්න පුළුවන්. සමහර විට දවස් දෙකක් තිස්සේ ඊට කලින් දවසේ දෙකකුයි පරීක්ෂණය කරන දවසේ දෙකකුයි ගන්නවා කියන්න වෙන්න පුළුවන්. එතකොට මොකුත්ම ආහාර ලබා ගන්න බෑ මේ අවස්ථාව තුළදී. මෙහෙමයි. දැන් ඔය පොලිඑතිලීන් ග්ලයිකෝල් එක දෙන්නේ අපි බඩ විරේක වෙන්න. ඒතකොට දැන් මේක ගත්ත අවස්ථාවේ ඉඳලා ඔබට වැසිකිළියට යාමට වෙනවා. ආහාර ගැනීමක් ඔය කාල සීමාව තුළ කොහොමත් ගන්න බෑ. ඔය ප්‍රශ්නේ හින්දායි කොහොමත් ඒ අතරතුර පැහැදිලි දේර බොන්න පුළුවන්. ඒකින්ද ගොඩක් වෙලාවට ආහාර ගැනීම අරක පටන් ගන්න පොලිඑතිලීන් ග්ලයිකෝල් පළවෙනි එක ගන්න පටන් ගන්න කලින් නවත්තන්න වෙනවා. ඊට පස්සේ කොහොම දැන් මේ සමහරලාට පැකට් 3ක් වෙන්න පුළුවන්, ලීටර් 3ක්, සමහරලාට පැකට් 4ක් වෙන්න පුළුවන්. මේක ගත්තට පස්සේ ගොඩක් වෙලාවට ලොකු වෙලාවක් ඉතුරු වෙලා නැහැ මේ පරීක්ෂණය පටන් ගන්න වෙලාව වෙනකම්. ඒතකොට දැන් මේ පරීක්ෂණය මම කිව්වා අපි නිදිමත වෙන්න බෙහෙතක් දීලා සහ වේදනාව ඇති නොවෙන්න බෙහෙතක් දීලා කරන්න කියලා. එතකොට ඒ හින්දා අපි සාමාන්‍යයෙන් කියනවා පැය 6ක් ඝන ද්‍රව්‍ය වලට निराहारව ඉන්න කියලා. බොන ද්‍රව්‍ය වලට පැය 6ක් කරන්න බෑ. මොකද මේකත් බොන ද්‍රව්‍යයක් නේ බොන්නේ. මේ පැය 6 निराहारව ඉන්න ඕනේ. එතකොට එතනින් එහාටත් ආහාර ගැනීමක් වෙන්නේ නැහැ. පැහැදිලි දියර බොන්න පුළුවන් පරීක්ෂණයේ පැය 2ක් වෙනකන්. එතකොට निराहारව සිටීම සාමාන්‍යයෙන් ওই කාල සීමාව තුළ වෙන්න අවශ්‍යයි. ඔව් දැන් මේ පරීක්ෂණය කරද්දී වෛද්‍යතුමනි දැන් සාමාන්‍යයෙන් බඩවැලේ ඇතුළට අපි කැමරාවක් යවනවානේ. ඒ අවස්ථාවේදී මොන වගේ ලක්ෂණ මොන වගේ වෙනස්කම් දකින්න පුළුවන්ද? සාමාන්‍යයෙන් පිළිකාවක් වගේ තත්ත්වයක් මුලින් හට ගන්නවා නම් ඒක හඳුනා ගන්න පුළුවන් දේ සඳහා ප්‍රතිකාර මුලදිම කරන්න පුළුවන්ද? කොහොමද ඒ තත්ත්වය? ඇත්තටම ඒක බොහොම වැදගත් දෙයක්. කලින් හඳුනා ගැනීම. දැන් ලෝකයේ ගොඩක් රටවල් වල පිළිකා කලින් හඳුනා ගැනීමේ වැඩසටහන් තියෙනවා. ඉංග්‍රීසියෙන් කියනවා ස්ක්‍රීනින් කියලා. ස්ක්‍රීනින් කියන්නේ රෝග ලක්ෂණයක් ඇතිවීමට කලින් රෝගයක්, පිළිකා හෝ පිළිකා නොවන රෝගයක් හඳුනා ගැනීම කියන එක. ලංකාවේ තාම කිසිම පිළිකාවකට මෙහෙම ස්ක්‍රීනින් වැඩසටහනක් නැහැ. එතකොට අපි ගොඩක් වෙලාවට කොලොනොස්කෝපි කරන්නේ රෝග ලක්ෂණයක් එක්ක. පිළිකාවක රෝග ලක්ෂණයක් එනවා කියන්නේ පිළිකාව වර්ධනය වෙලා තරමක් දුරට. මොකද මුල් අවස්ථාවේ තියෙන පොඩි පිළිකාවල රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. බොහෝ කලාතුරකින් තමයි රෝග ලක්ෂණයක් ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් මම කියපු විදිහේ වැසිකිළි යාමේ වෙනසක් එනවා කියන්නේ පිළිකාව වර්ධනය වෙලා බඩවැලේ සිහින් වීමක් තියෙනවා. එහෙම නැත්නම් රුධිර වහනයක් වෙනවා. කියන්නේ පිළිකාව තරමක් දුරට ගිහිල්ලා. දැන් අපි පිළිකා වළක්වා ගැනීමේදී අපි ගොඩක් වෙලාවට හඳුනාගන්නේ මුල් අවස්ථාවේ පිළිකා හෝ පූර්ව පිළිකා. ඒ කියන්නේ කිසිම රෝග ලක්ෂණයක් නැති. බඩවැලේ පිළිකා ඇති වෙන්නේ ක්‍රමක්‍රමයෙන්. ඒක කලින් හඳුනාගත්ත බොහොම පිළිවෙලකට වෙන
ක්‍රියාපටිපාටියක් තියෙනවා පිළිකාවක් ඇති වෙන. දැන් ඇතුළත දැන් බඩවැලේ ඇතුළත ස්තරය ඊටා ඉක්මනින් සෛල වර්ධනය වෙන ස්තරයක්. මොකද මල පහ බඩවැලක් ඇතුලෙන් ගමන් කිරීමේදී ඒ ස්තරය නිතරම ගැලවිලා යනවා. ඒ ගැලවෙන සෛල අලුතෙන් හැදෙන්න ඕනේ. ඉතින් කොහොමත් ඉක්මනින් වර්ධනය වෙන සෛල උතන තියෙනවා. මේ සෛල පාලනයකින් තොරව වර්ධනය වීමක් තමයි පිළිකාවක් කියන්නේ. හැබැයි පිළිකාවක් කියන දේ අද සාමාන්‍ය සෛල ස්තරයක් තිබිලා හෙට පිළිකාවක් වෙන්නේ නැහැ. ඔය අතරතුර අපි හඳුනාගත්ත අවස්ථා කීපයක් තියෙනවා. ඔය අවස්ථා තමයි පොලිප් කියන්නේ. පොලිප් කියන්නේ බඩවැලේ ඇතුළත ස්තරයේ ඇතිවෙන කුඩා නිරායමක් වගේ කොටසක්. කොලොනොස්කෝපි එකේදී අපිට මේ පොලිප් අඳුනගන්න පුළුවන්. පොලිප් වලින් ගොඩක් වෙලාවට රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. මොකද ඒවා ගොඩක් පොඩි සෙන්ටිමීටරයට අඩුයි. ඒකෙන්ද කිසිම රෝග ලක්ෂණයක් එන්නේ නැහැ. පිළිකා මුලින් හඳුනා ගැනීමේ හෝ పూర్ව පිළිකා තත්ත්වය හඳුනා ගැනීමේදී අපි දකින දේ තමයි මේ පොලිප් කියන දේවල්. එතකොට අපි මේ වගේ පොලිප් හඳුනාගත්තොත් අපිට එන්ඩොස්කෝපි මාර්ගයෙන්ම මේ පොලිප් ඉවත් කරන්න පුළුවන්. පිළිකාවක දකින්න දේ තමයි ගොඩක් වෙලාවට අපි දකිනවා සාමාන්‍යයෙන් තිබෙන ඇතුළත ස්තරයට වඩා වෙනස් ඉලිප්පුණු වර්ධනය වුණු රුධිරය වහනය වෙන සමහරට තුවාලයක් වගේ වෙන්න පුළුවන් වගේ දේවල් අපි දකිනවා. එතකොට ඒක පිළිකාවක් වගේ දෙයකින් අපි දකින දෙයක්. ඊට අමතරව බඩවැලේ මහ බඩවැලේ ඇති වෙන්න පුළුවන් රෝග තියෙනවා. විශේෂයෙන් inflammatory bowel disease. ඒ කියන්නේ බඩවැලේ මහ බඩවැලේ ප්‍රදාහයක් වගේ ඇති වෙන්න පුළුවන් තත්ත්ව. මේකෙදී ඇති වෙන දේ තමයි බඩවැලේ ඇතුළත ස්තරයේ තුවාල ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ગેස්ට්‍රයිටිස් කියද්දී ඒකටත් ગેස්ට්‍රයිටිස් කියන්නේ දැන් හැම දෙයක්ම අයිටිස් කියලා නමේ අගට එනවා නම් ඒ කියන්නේ ප්‍රදාහයක්. increasing inflammation කියනවා. එතකොට ગેස්ට්‍රයිටිස් කියන්නේ ආමාශය. ආමාශය ඇති වෙන ප්‍රදාහය. එතකොට අර මං කියපු inflammatory bowel disease එකේ තියෙනවා ulcerative colitis. colitis කියන්නේ කෝලොන් මහ බඩවැලේ තියෙන ප්‍රදාහය. ඒ ප්‍රදාහයක් ඇති වෙන තත්ත්වයක් ආවොත් ඒකේ තුවාලේ අපි තුවාල වගේ දකින්න පුළුවන් රුධිරය වහනය වෙනවා දකින්න පුළුවන් ඇතුළත ස්තරයේ වෙනස්කම් දකින්න පුළුවන්. ඊට අමතරව බඩවැලේ තිබෙන බොහෝ රෝග මං කිව්වා වගේ ඇතුළත ස්තරයෙන් පටන් ගන්න. ඒ රෝගවලට ආවේනික වෙනස්කම් තියෙනවා. අපිට කොලොනොස්කෝපි එක මගේ කොලොනොස්කෝප් උපකරණයෙන් අපිට ලැබෙන පින්තූර අණුව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අපි වෙනස්කමක් දැක්කොත් අපි ඒකෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා කොටස් ලබා ගන්නවා. මේවා බයොප්සි කියලා කියනවා. මේ කොටස් ඊට පස්සේ අපි රසායනාගාරයට යවනවා අන්වීක්ෂයක් යට ඒ සෛලවල තිබෙන වෙනස්කම් බලන්න. ඒතර එතනින් දැන් මොකද කවදාවත් අපි කොලොනොස්කෝපි එකක් ඉවරුනාට පස්සේ දැකපු දෙයකින් අපි කියන්නේ මේක පිළිකාවක්. ඕ මේක පිළිකාවක් නෙමෙයි කියලා. ඒක නිශ්චිතව හඳුනගන්න අපි අර රසායනාගාරයට යවලා පරීක්ෂණ කරලා බලන්න. මේ සෛලවල තත්ත්වය. ඒකෙන් තමයි හඳුනගන්නේ. ඒ කොලොනොස්කෝපි කරන එක දෙයක්. සමහර විට දැන් පොලිප් වගේ දෙයක් දැක්කොත් අපිට පොලිප් එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන්. කොලොනොස්කෝපි භාවිතය කරලා ඒක ඉවත් කරලා ඒකත් අපි චෙක් කරන්න යවනවා. මොකද බඩවැලේ ඇතිවෙන මහ බඩවැලේ ඇතිවෙන පිළිකා වලින් වැඩි හරියක් ඇති වෙන්නේ පොලිප් එකක් ක්‍රමක්‍රමයෙන් පිළිකාවක් බවට පත් වෙලා. හැම පොලිප් එකම පිළිකාවක් වෙන්නේ නැහැ. හැබැයි බොහෝ පිළිකා ඇති වෙලා තියෙන්නේ පොලිප් එකක වර්ධනය නිසා. අනික් දේ තමයි පොලිප් එකක් පිළිකාවක් වෙන්න අවුරුදු ගණනාවක් යනවා. කොච්චර හයියෙන් වර්ධනය වෙන පිළිකාවක් වුණත් පොලිප් එකක් පිළිකාවක් වෙන්න කාල සීමාවක් යනවා. ඒකයි අපි අර පූර්ව හඳුනා ගැනීම එහෙම නැත්නම් ස්ක්‍රීනින් එකකදී පොලිප් තියෙනවද කියලා බලන්නේ. අර මුලින්ම ඒක තත්ත්වය අයින් කරගත්තොත් නැවත වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද පොලිප් එකක් අපි සම්පූර්ණයෙන් අයින් කරොත් ඒ පොලිප් එක අයින් වුණා. ඇත්තටම ලෝකේ ඔය ස්ක්‍රීනින් වැඩසටහන් තියෙන රටවල් වල දත් අරගෙන බැලුවම පෙනීලා තිබෙනවා ස්ක්‍රීනින් කොලොනොස්කෝපි කරලා පොලිප් හඳුනාගත්තොත් පළවෙනි දේ තමයි පොලිප් අයින් වෙනවා. දෙවෙනි දේ තමයි ඒගොල්ලන්ට ඉදිරියේදී පිළිකාවක් ඇතිවීමේ අවදානම නැති වෙනවා. හෝ අඩු වෙනවා. තුන්වෙනි දේ තමයි පිළිකාවක් ඇති වුණත් ඒ පිළිකාව මුල් අවස්ථාවේදී හඳුනාගන්නේ. ඒක නිසා පිළිකාවකින් මරණයටපත් වීමේ පිළිකාවක් පැතිරීමේ අවදානම අඩු වෙනවා. ඒ කියන්නේ අපි අයින් කරේ පොලිප් එකක් විතරක් වුණාට ඒකේ බලපෑම ගොඩාක් ඉස්සරහට තියෙනවා. සමහර දියුණු රටවල් වල මේ අවුරුදු 50 පෙරෙද්දි මම හිතන්නේ මේ බර්ත්ඩේ ගිෆ්ට් එකක් එහෙම නැත්නම් උපන්දින තෑග්ගක් විදිහට මේ කොලොනොස්කෝපි පරීක්ෂණය දෙනවා නේද කර? ඔව් කොලොනොස්කෝපි ඇත්තටම ස්ක්‍රීනින් එකේදී අපි ගොඩක් වෙලාවට කොලොනොස්කෝපි එකකින් නෙමෙයි පටන් ගන්නෙ. වෙනත් මල පහ පරීක්ෂා කිරීමේ
ක්‍රම තියෙනවා මල පහවල ලේ තියෙනවද කියලා බලන්න. ඒ ටෙස්ට් එක කරන විදියක් තියෙනවා. ඒ විදියෙන් මල පහ හඳුනා ගැනීමෙන් තමයි මල පහවල ලේ හඳුනාගත්තොත් ඔවුන්ව කෙලින්ම කොලොනොස්කෝපි පරීක්ෂණයකට යොමු කරනවා. ඕක මොකද කොලොනොස්කෝපි එකක් කියන්නේ වෛද්‍යවරයෙක් හෝ ඒ සඳහා පුහුණු වෙච්ච කෙනෙක් කරන්න ඕනේ පරීක්ෂණයක්. ඒකට යන කාල සීමාවක් තියෙනවා. ඒකේ අවදානම් තියෙනවා. ඒ කියන්නේ ඒක හැමෝටම ඒ කියන්නේ රටේ 50ට වැඩි හැමෝටම ඒක ලබා දෙන්න බෑ. ඒකට අවශ්‍ය දේවල් මත හින්දා විතරක් නෙමෙයි මේකේ අවදානම් හින්දා. මොකද 50ට වැඩි අය කියන්නේ සමහර විට ලංකාවේ ගත්තත් මිලියනයක් හෝ ඊට වැඩියෙන් ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට මේ අවදානම් සමහරලාට කතා කරනවා අවදානම් තියෙන්නේ 10000න් එක්කෙනෙක්ට කියලා. හැබැයි අපි මිලියනයකට පරීක්ෂණය කරොත් ඒ අවදානමය ඇති වෙන්න පුළුවන් අය 100ක් විතර එනවා. ඉතින් එතකොට ඒකින්ද කොලොනොස්කෝපි පරීක්ෂණය අපි එකපාරට හැමෝටම ස්ක්‍රීනින් පරීක්ෂණයක් හැටියට කරන්නේ නැහැ. මේ ස්ක්‍රීනින් වැඩසටහන් තියෙන රටවල් වල මුලින් හඳුනාගෙන අවදානම වැඩි අයට තමයි කරන්නේ. හැබැයි ඔය 50න් වැඩි අයට කරනවා කියන එක ඇත්තටම වැදගත් සංකල්පයක්. ඔව් ඉතින් අපි මේ කතා කරමින් ඉන්නේ මේ කොලොනොස්කෝපි පරීක්ෂණයේ තියෙන වැදගත්කම පිළිබඳව. දැන් අපි කලින් වෛද්‍යතුමනි කතා කරා රෝගියා කොහොමද සූදානම් වෙන්න ඕනේ කියලා. හැබැයි මේ පරීක්ෂණයෙන් පස්සෙත් රෝගියා යම් කිසි විදිහකින් මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන නේද? කොහොමද රෝගියා කොහොමද අවධානය යොමු කර යුත්තේ? දැන් කොලොනොස්කෝපි පරීක්ෂණය කරන්නේ මම සඳහන් කරා වගේ නිදිමත වෙන්න බෙහෙතක් සහ වේදනාව ඇති නොවෙන්න බෙහෙතක් ලබා දීලා. එතකොට මේ බෙහෙත පරීක්ෂණය ඉවර වුණත් මේ බෙහෙත ක්‍රියාකාරීත්වය ඉවර වෙන්න තව විනාඩි 15ක් පැය භාගයක් විතර යනවා. ඒකට පළවෙනි දේ තමයි පරීක්ෂණ ඉවර වෙච්ච ගමන් රෝගියාව රෝහලෙන් හෝ එන්ඩොස්කෝපි කාමරයෙන් යවන්නේ නැහැ. වාට්ටුවේ හෝ එන්ඩොස්කෝපි කාමරේ රෝගියාව ටික වෙලාවක් තියාගෙන ඕව නිරීක්ෂණය කරනවා. කියන්නේ නාඩි වැටීම, රුධිර පීඩනය, රුධිරයේ ඔක්සිජන් මට්ටම වගේ දේවල් නිරීක්ෂණය කරනවා. අර ලබා දීපු ඖෂධවල ක්‍රියාකාරීත්වය ඉවර වෙනකම්. ඊට පස්සේ පරීක්ෂණය සිදු කරපු වෛද්‍යවරයා ඇවිල්ලා පරීක්ෂා කරලා බලලා ගැටලුවක් තියෙනවා කියලා මූලික ලක්ෂණ තියෙනවද කියලා බලනවා. මොකද කොලොනොස්කෝපි පරීක්ෂණයේ තියෙන අතුරුවා තියෙනවා. එහෙම දෙයක් නැත්තම් රෝගියාව නිවසට යන්න පුළුවන්. හැබැයි අර දීපු ඖෂධ හින්දා අපි හැමතිස්සෙම කියනවා පරීක්ෂණයෙන් පස්සේ වාහනයක් පදවගෙන යන්න බෑ. ගෙදර යන්න කාත් එක්ක හරි තව වැඩිහිටි කෙනෙක් එක්ක එන්න ඕනේ. තමන්ව ගෙදර එක්කන් යන්න පුළුවන් කෙනෙක් එක්ක. ඒ දවසෙත් අපි ගොඩක් වෙලාවට උපදෙස් දෙන්නේ එදාට වෙන වැඩක් දාගන්න එපා. ගෙදර ඉන්න. මොකද දැන් අපි කොලොනොස්කෝපි පරීක්ෂණයේදී කරන්නේ මහ බඩවැලේ ඇතුළත බලන එක. ඇතුළත ස්තරය. ඇතුළත මහ බඩවැලෙම ඕනෙම බඩවැලක් පිම්බිලා තියෙන්නේ නැහැ. ඒක ගොඩක් වෙලාවට ඇකිලිලා තියෙන්නේ. ඒතර අපි ඇතුළ බලන්න ඕන නම් අපි කොලොනොස්කෝපි පරීක්ෂණය කරනකොට කොලොනොස්කෝප් උපකරණය තුලින් අපි බඩවැලට වාතය ඇතුල් කරනවා. බඩවැල ටිකක් පිම්බෙනවා නැත්නම් අපිට ඇතුළත බලන්න බෑ. එතකොට දැන් ඔය ඇතුල් කරපු වාතය ගොඩක් වෙලාවට පරීක්ෂණ ඉවර වෙනකොට අයින් කරනවා. හැබැයි සම්පූර්ණ ඉවත් වෙන්නේ නැහැ. එතකොට පරීක්ෂණයෙන් පස්සෙත් ඒ දවස් ඇතුළත ඒ පුද්ගලයන්ට වාතය පිට වෙන්න වගේ තියෙන්න පුළුවන්. එතකොට සමහර විට බඩවැල පිම්බිච්ච හින්දා පොඩි වේදනා එන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙන හින්දා අපි ගොඩක් වෙලාවට කියන්නේ ඒ දවසේ ගෙදර ඉන්න පොඩ්ඩක් නිවාඩුවෙන් ඉන්න කියලා. වැඩක් දාගන්න එපා කියලා. ඊට අමතරව දැන් කොලොනොස්කෝපි පරීක්ෂණය බොහොම අවදානම අඩු පරීක්ෂණයක්. සාමාන්‍යයෙන් ඇති වෙන සංකූලතාව වුණත් අපි කතා කරන්නේ 1000න් එක්කෙනෙක්ට 10000න් එක්කෙනෙක්ට වගේ. සාමාන්‍යයෙන් රුධිර වහනයක් වෙන්න පුළුවන් පරීක්ෂණ 1000ක් කරොත් එක්කෙනෙක්ට වගේ. අපි අර කිව්වා වගේ පොලිප්ස් අයින් කරන දේවල් හෝ වෙනත් දෙයක් කරොත් මේ අවදානම පොඩ්ඩක් වැඩි වෙනවා. හැබැයි සාමාන්‍ය පරීක්ෂණ 1000කට එක්කෙනෙක්ට වඩා අඩුවෙන් තමයි රුධිර වහනයක් වගේ වෙන්නේ. සමහර විට මහ බඩවැලේ බිත්තියේ තුවාල වීමක්, සිදුරු වීමක් වගේ වෙන්න පුළුවන්. ඒක ඊටත් අඩුයි. සාමාන්‍යයෙන් 10000කින් එකකට වගේ තමයි ඒක අපි දකින්නේ. මේ වගේ අවදානම් තියෙන හින්දා, මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් හින්දා අපි ඒ ප්‍රශ්න කලින් හඳුනා ගන්න විදිය ගැනත් රෝගියා දැනුවත් කරනවා. දැන් සාමාන්‍යයෙන් ගෙදර ගියාට පස්සේ ඊළඟ දවසේ හෝ දෙකේ වැසිකිලි යනකොට ලේ බින්දුවක් දෙකක් යන එක එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. මොකද අපි පොලිප් එකක් අයින් කරොත් හෝ අර්ශස් වලට ප්‍රතිකාර ලබා දුන්නොත් ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි එක දිගටම ගොඩක් ලේ යනවා නම් ඒක කලින් හඳුනා ගන්න ඕනේ. එතකොට දිගටම තියෙන උදරයේ වේදනාවක් තියෙනවා නම් අර මං කලින් සඳහන් කරපු බඩ පුරෝදාපු ගතිය නෙමෙයි වේදනාවක් එනවා නම් මේ වේදනාව එන්න වැඩි වෙනවා නම්
ආහාර පිරිය නැත්තම් උණ වගේ එනවනම් එහෙනම් අර මං කියපු සංකූලතාවයක් ඇති වෙලා වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න සංකූලතාවය එන්නේ කොලොනොස්කෝපි පරීක්ෂණ 1000කින් එකකට නැත්නම් 10000කින් එකකට. බහුල දේවල් නෙමෙයි. හැබැයි ඇති වෙන්න පුළුවන්. මේ වගේ රෝග ලක්ෂණ આવොත් ආපහු රෝහලට යන්න හරි පරීක්ෂණය සිදු කරපු වෛද්‍යවරයාව හමු වෙන එක හරි කරන්න ඕනේ. මොකද ඒ ගොඩක් සංකූලතා කිසිම ප්‍රශ්නයක් නැතුව ඖෂධ මගින් සමහරට කිසිම දෙයක් නැතුව නිරීක්ෂණය කිරීමෙන් විතරක් අපිට පාලනය කරන්න පුළුවන්. ඔපරේෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔව්. ඉතින් කොලොනොස්කෝපි පරීක්ෂණයක් කරනවා නම් ඔබට සූදානම් විය යුත්තේ කොහොමද? ඒ වගේම මේ පරීක්ෂණයෙන් අනතුරුව ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද කියන කාරණේ අපි කතා බහ කරේ. ඒ වගේම තමයි වෛද්‍යතුමනි ඔබතුමා කලින් සඳහන් කරා මේ කුඩා දරුවන්ටත් මේ පරීක්ෂණය කරන්න සිදුවෙන අවස්ථා තියෙනවායි කියලා. හැබැයි දැන් වැඩිහිටියන් ගත්තාම සාමාන්‍යයෙන් කියන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද කොහොමද කියන කාරණේ. කුඩා දරුවන්ට මේ දේ කියන්න තේරෙන්නේ නැහැ. දෙමව්පියෝ විදිහට කුඩා දරුවන්ගේ රෝග ලක්ෂණ කොහොමද හඳුනා ගන්න ඕනේ? ඒක ඇත්තටම කියන්නේ කුඩා දරුවන්ට ඇති වෙන්න පුළුවන් රෝග ගැන තමයි ඔය රෝග ලක්ෂණ ගැනදී අපි කතා කරන්නේ. කුඩා දරුවන්ගේ සාමාන්‍යයෙන් පිළිකා ඇතිවීම දානම වගේ දේවල් ගොඩක් අඩුයි. විශේෂයෙන් බඩවැල් වල පිළිකා. කුඩා දරුවන්ගේ තියෙන වෙන පිළිකා තියෙනවා. හැබැයි අර මම කියපු අල්සරටිව් කොලයිටිස්, ක්‍රෝන්ස් ඒ කියන්නේ මහ බඩවැලේ ප්‍රදාහය වගේ තත්ත්ව, ඒ වගේ දේවල් කුඩා දරුවන්ගේ ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකෙදී ප්‍රධාන වශයෙන් වෙන්නේ වැසිකිලි යාමේ රටාවේ වෙනස්කම. එතකොට මෙච්චර කල් දිනපතා සාමාන්‍ය විදිහට දවසට එක සැරයක් වැසිකිලි ගියපු ළමයෙක් දවසට කීප පාරක් වැසිකිලි යනවා නම් වැසිකිලි යාමේදී ලේ යනවා නම් වැසිකිලි යාමේදී මල පහ පිට කිරීම ගොඩක් දියර වගේ යනවා නම් ඔන්න එහෙමනම් අර වගේ රෝගයක් ගැන සැක කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි සාමාන්‍යයෙන් ළමයින්ගේ දකින රෝග වලින් කොලොනොස්කෝපි පරීක්ෂණයක් අවශ්‍ය වෙන්නේ ඔය වගේ රෝග තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට අර වගේ රෝග ලක්ෂණයක් ගැන සැකයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක්ව හමු වෙන එක හොඳයි. ඔව් වෛද්‍යතුමනි අපි අවසන් වශයෙන් සඳහන් කරමු කාල වේලාව අපිට දැන් ලැබිලා තියෙන ඊටා මිනිත්තු කිහිපයයි තියෙන්නේ. අවසන් වශයෙන් සඳහන් කරමු මේ කොලොනොස්කෝපි පරීක්ෂණය පිළිබඳව අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්නේ කොහොමද සහ ඔවුන්ට ලබා දෙන උපදෙස් මොකක්ද ඔබතුමා? හරි. වැදගත්ම දේ තමයි කොලොනොස්කෝපි පරීක්ෂණයක් ඔබට කරන්න තීරණය කළා තියෙනවා නම් ඒකට බය වෙන්න ඕනේ නෑ. දැන් මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ මේක වේදනාවක් ඇති වෙන්නේවත් එහෙම බය වෙන්න ඕනේ පරීක්ෂණයක් නෙමෙයි. දෙවැනි දේ තමයි රජයේ රෝහල් බොහෝ රජයේ රෝහල් වල දැන් එන්ඩොස්කෝපි පරීක්ෂණ තියෙනවා. ඒකින්ද විශේෂයෙන් ශල්‍ය වෛද්‍ය සායනයක් තියෙන හැම රෝහලකම වගේ එන්ඩොස්කෝපි තියෙන රෝහලක එන්ඩොස්කෝපි පරීක්ෂණත් දැන් තියෙනවා. ඒකින්ද මේ ගැන ඔබට වැඩි විස්තර ලබා ගන්න අවශ්‍ය නම් හරි ඔබේ රෝගයක් ගැන ඔබේ රෝග ලක්ෂණයක් ගැන ඔබට සැකයක් තියෙනවා නම් තියෙන ළඟම තියෙන රෝහලේ බොහෝ විට ඔබට මේ පරීක්ෂණය කරගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. ඒ මොකක් වුණත් වැදගත්ම දේ තමයි වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක. දැන් සමහර විට ඔබට වැසිකිලි යාමේදී මල පහ සමග ලේ පිට වෙනවා දැනෙනවා නම් ඔබට අර්ශස් තිබෙනවා කියලා හිතන්න එපා. තිබෙන්නේ අර්ශස් වෙන්න පුළුවන්. හැබැයි අර්ශස්ද පිළිකාවක්ද කියන එක වෙන් කරගන්න ඒ ගැන පුහුණුවක් තිබෙන කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට අමාරුයි. සමහර විට ඔබට අර්ශස් තිබ්බ වෙන්න පුළුවන් අවුරුදු 10ක් තිස්සේ. හැබැයි මේ දැන් මේ සැරේ ඇතිවෙන රුධිර වහනයට හේතුව පිළිකාවක් වෙන්න පුළුවන්. ඒකින්ද කොයි වෙලේවත් ඔබේ රෝග ලක්ෂණ ඔබේ රෝග තත්ත්වය ඔබ නිශ්චය කරගන්න යන්න එපා. වෛද්‍යවරයෙක්ව හම්බෙලා මොකද්ද මේ රෝගය කියලා හඳුනා ගන්න බලන්න. එතනින් එහාට අවශ්‍ය පරීක්ෂණ හෝ ප්‍රතිකාර වෛද්‍යවරයා තීරණය කරයි. ඔව්. ඉතින් අද අපි කතා බහ කරේ මේ බඩවැලේ හටගන්නා රෝග කොහොමද හඳුනාගන්නේ සහ විශේෂයෙන්ම කොලොනොස්කෝපි පරීක්ෂණය සිදු කරන්නේ කොහොමද කියන කාරණය මේ පිළිබඳව අපිත් එක්ක කතා බහ කරන්න එකතුනේ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දක්ෂිත වික්‍රමසිංහ වෛද්‍යතුමන්. බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට. ආයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඊළඟ විශේෂාංගයෙන් ඔබ ව්‍යාපාරයක් පටන් ගන්න සූදානමින් ඉන්නවා නම් ඔබට අවශ්‍ය කරන නීති රීති මොනවද කියන කාරණේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව කතා බහ කරන්න එකතු වෙනවා නීතිඥ තිලිනි හේවා විතාර නීතිඥතුමිය. ඉතින් ආරාධනා කරනවා රැඳිලා ඉන්න කියලා ඊළඟ විශේෂාංගයත් එක්ක එකතු වෙන්න අපි ලබා ගන්නවා කෙටි විරාමයක්.
දෙනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.